නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණයට සූදානම් වන මොහොත හිතතරම් විසිතුරු වෙනත් එකම ධර්මයක්වත් ඇත්තේ නැහැ. තිරිසංගත ලෝකයේ තරම් විසිතුරු ලෝකයක් වෙන ඇත්තෙත් නැහැ. ඒ විසිතුරු තිරිසංගත ලෝකයට යන්නටත් හේතු වෙන්නේ ඊටත් වඩා විසිතුරු වුණ තමන්ගේ චිත්තසංතානයමයි. ඒ නිසා සිතෙහි තිබෙන විසිතුරු බව පිළිබඳව අපට අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. සිතේ සෑම සිතකම ස්වභාවය පිළිබඳව අපට මනවින් ගැඹුරින් තේරුම් ගන්නට පුළුවන් කමක් ඇතිවන්නේ නැහැ. නමුත් අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ සිතෙහි පවත්නා ස්වභාවය පිළිබඳව අපට දේශනා කරලා තිබෙනවා. සිත দমনය කරගන්නෙකුට, සිත හදා ගන්න කෙනෙකුට ඒ භාග්‍යතුන් වහන්සේගේ දේශනාව මහෝපකාරී වෙනවා. තමාගේ සිත පිළිබඳව හඳුනාගෙන ඒ සිත තමන්ට අවශ්‍ය පරිදි සකස් කරගන්නට, ඒ සිතෙහි ස්වභාවය තේරුම් ගත්ත, සිතෙහි ස්වභාවය නිවැරදිව දැනගත්ත කෙනෙකුට පමණයි තමාගේ සිත නිවැරදිව සකස් කරගන්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ මේ සිත බෙදා දැක්වුවා. නොඑක් ආකාරයන්ගෙන් මේ සිතෙහි ස්වභාව ලක්ෂණයන් අනුව බෙදා දක්වන්නට යෙදුණා. එතකොට කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, අපරියාපන්න සිත්, නැතිනම් ලෝකෝත්තර සිත් ආදී ලෙස සිත් පිළිබඳව බෙදා දැක්වීම සිද්ධ කළා. ඒ වගේම නැවත ඒ ධර්මයන්ගේ කුසල් සිත්ය, අකුසල් සිත්ය, විපාක සිත්ය, ක්‍රියා සිත්ය මේ ආදී ලෙස සිතෙහි ස්වභාවයන් අනුව වර්ගීකරණයන්ට පත් කළා. එතකොට මේ ලෝකේ අපි ජීවත් වෙනකොට සත්පුද්ගල සංඥාව, සත්පුද්ගල සංයුක්තිය පිළිබඳව තමයි අපි වැඩිපුරම මුලාවටපත් වෙන්නේ. අපි රැවටිලා ඉන්නේ ඒ සත්පුද්ගල සංඥාවන් සමග. අපි අසුරු කරන්නේම අවට ලෝකයේ පිළිබඳව ඒ තිබෙන ආත්ම සංකල්පනාවත් එක්ක. අපි දකිනකොටම රූපයක් දකිනකොටම ඒ රූපේ දැකීම තුළ අපිට මේ කෙනෙක්, මේ පුද්ගලයෙක් හැටියට අසුරු වීම සිද්ධ වෙනවා. මේ සත්වයක්, මේ පුද්ගලයෙක්, මේ කෙනෙක් කියන අසුරු වීම සිද්ධ වෙනවා. ඔබ ඇස් හමුවට යම් කිසි රූපයක් එනකොටම ඔබ දකින්නෙම නැතිනම් ඔබ දැනගන්නෙම මේ පුද්ගලයෙක් කියන දේ. ඒ තමයි අර ඝන සංඥාව. නැතිනම් අපි පුරුදු කරලා තියෙන ක්‍රමවේදය, අපේ සිත පුරුදු කරලා තියෙන ක්‍රමවේදය. එතකොට අපි දැනගන්නේ ලෝකෙ තුල ඉන්න සත්වය, පුද්ගලය වූ රූප තමයි අපි අසුරු කරන්නේ. ඉතින් අපිට මේ සිත පිළිබඳව අපි ඇති කරගනු ලබන අවබෝධය ඊටාම වැදගත් වෙනවා. මේ තිබෙන මේ ඝන සංඥාව ඉවත් කරලා දාලා මේ අවබෝධය ඇති කරගන්නට ලෝකේ යථා ස්වභාවය පිළිබඳව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ සිත නැමැති ධර්මයක් බෙදා විවරණය කර දක්වන්නට යෙදුනේ. එතකොට මේ බෙදා විවරණය කර දක්වන්නට යෙදුන මේ ධර්මයේ පිළිබඳව අපි විමසා බලනකොට අපිට අර මුලින් දැක්වුවා වගේ අපිට මේ සිතෙහි වර්ගීකරණයක් දකින්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පටිසම්භිදා මග්ග ප්‍රකරණය ආශ්‍රය කරගෙන අපි කතා කළා භූමිනානත්ත් ඥානය පිළිබඳව. භූමිනානත්ත් ඥානය පිළිබඳව කතා කරනකොට අපි ඒ භූමීන්හි තිබෙන වෙනස් ස්වභාවය, කාමාවචර භූමිය, රූපාවචර භූමිය, අරූපාවචර භූමිය, අපරියාපන්න භූමිය ආදී ලෙස ඒ ප්‍රතිෂ්ඨාවන පිහිටා සිටින භූමි පිළිබඳව සාකච්ඡා කළා. ඊට අනතුරුව ඒ භූමීන්හි පවත්නා ධර්මයන් පිළිබඳව ධම්මනානත්තේ ඥානය තුළ අපි කතා බහට ලක් කරනවා. එතකොට අපි හඳුනා ගන්නට යෙදුනා කාමාවචර ධර්මයන් කියන්නේ මොනවද කියලා. කාමාවචර කුසල ධර්ම තියෙනවා, කාමාවචර අකුසල ධර්ම තියෙනවා. එතකොට කාමාවචර අව්‍යාකෘත ධර්ම තිබෙනවා. ඒත් මෙන්න මේ කාමාවචර කුසල අකුසල අව්‍යාකෘත කියන මේ ධර්මයන් පිළිබඳව තමයි අපි මේ සාකච්ඡාව අරගෙන යන්නේ. එතනදී අපි හඳුනාගත්ත කාමාවචර කුසල ධර්ම කියලා කියන්නේ
මොනවටද කියලා විමසා බලනකොට ඒ අෂ්ටමහා කුසල චිත්තයන් පිළිබඳව අප තේරුම් ගත්තා. එතකොට ඒ කුසල සිත් ප්‍රධාන කුසල සිත් 8ක් පිළිබඳව. ඒ කුසල සිත් 8 පිළිබඳව අපි තේරුම් ගත්තා වගේම ඊට පස්සේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා අකුසල චිත්තයන්. අකුසල චිත්තයන් කුසල ධර්ම අකුසල ධර්ම කියනකොට අපිට ඊට පස්සේ අකුසල ධර්මයන් දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අකුසල කියලා කියන්නේ අකුසල කියනකොට ඒ ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අරමුණු වලින් අපේ සිත අපිරිසිදු භාවයටපත් වෙනවා නම්, කිලුටු වෙනවා නම්, අන්නේ කිලුටු සහිත බව තමයි අකුසල ධර්ම හැටියට හඳුන්වන්නේ. කිලුටු සහිත බව, සිතෙහි පවත්නා කිලුටු සහිත බව. එතකොට යම් ලෝභ සහගත බවක් තිබෙනවා නම් සිතේ, යම් ද්වේෂ සහගත බවක් තිබෙනවා නම්, යම් මෝහ සහගත බවක් තිබෙනවා නම්, මෙන්න මේ සිත් නැතිනම් මෙන්න මේ ධර්ම තමයි අකුසල ධර්ම හැටියට අපි හඳුනා ගන්න. එතකොට මේ අකුසල ධර්ම හැටියට මේ දේවල් අපි හඳුනා ගන්නකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ලෝභපකතං කම්මං ලෝභයං ලෝභ සමුදයං තං කම්මං අකුසල. මොකද්ද අකුසලය කියලා විවරණය කළේ? යම් ලෝභපකතං කම්මං යම් කර්මයක් ලෝභපකතං නම්, ඒ කියන්නේ ලෝභයෙන් සිද්ධ කරන දෙයක් නම්, ලෝභජං ලෝභයෙන් ඉපදෙන දෙයක් නම්, ලෝභ සමුදයං ලෝභය සමුදය කොට පවත්නා දෙයක් නම් තං කම්මං අකුසල. ඒ කර්මය අකුසලයි. ඒ වගේම යම් දෝෂපකතං කම්මං දෝෂජං දෝෂ සමුදයං තං කම්මං අකුසල. යම් කිසි කර්මයක් අපි සිද්ධ කරන්නේ ද්වේෂයෙන් උපදින විදිහට නම්, ද්වේෂයෙන් උපන් දෙයක් නම් ඒක ඒ සමුදය කොට පවත්නා දෙයක් නම් ඒකත් අකුසලයක්. එතකොට යම් මෝහපකතං කම්මං මෝහජං මෝහ සමුදයං කියලා පෙන්නනවා. යම් කිසි කර්මයක් සිද්ධ කරන්නේ මෝහයෙන් නම්, මෝහයෙන් උපන්නේ කර්මය අකුසල කර්මයක්. එතකොට මූල තුනක් පෙන්වනවා ලෝභ, ද්වේෂ, මෝහ කියලා. මේ මෝහ, ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ මූල තුනෙන් ප්‍රභවය වෙන ඒ සියල්ලක්ම අකුසල කර්ම, අකුසල ධර්ම හැටියටයි ධර්මයේ තුල විග්‍රහ වී තිබෙන්නේ. එතකොට මේ අකුසල ධර්මයන් අතර අපි දකිනවා ලෝභ සහගත සිතකින් නිපන් අකුසල කර්ම. එහෙම නැතිනම් ලෝභ සහගත සිතක්. ඒ වගේම අපි දකිනවා ද්වේෂ සහගත සිත්. ඒ වගේම මෝහ සහගත සිත්. ලෝභ සහගත සිත් ප්‍රමාණයෙන් සිත් 8ක් විදිහට අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම ද්වේෂ සහගත සිත් අපිට ප්‍රමාණයෙන් 2ක් විදිහට හඳුනා ගන්නට පුළුවන්. මෝහ සහගත සිත් අපිට ඒද ප්‍රමාණයෙන් 2ක් විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට අකුසල සිත් පිළිබඳව අපි කතා කරනකොට අකුසල සිත් 12ක් අපිට දකින්නට පුළුවන්. ද්වාදස අකුසල චිත්ත කියලා හඳුන්වනවා. ලෝභ සහගත සිත් 8ත්, ද්වේෂ සහගත සිත් 2ත්, මෝහ සහගත සිත් 2ත් කියන මේ අකුසල චිත්තයන්. එතකොට මේ අකුසල චිත්තයන්ගේ පළවෙනි අකුසල සිත තමයි ලෝභ සහගත අකුසල සිත. ලෝභ සහගත අකුසල සිත මොනවාද? එතකොට මේ ද්වාදස අකුසල චිත්තානි කියලා අකුසල සිත් 12ක් කියලා අභිධර්ම පිටකයේ ධම්මසංගණි ප්‍රකරණයෙහි දක්වනවා. මොකද්ද මේ ද්වාදස අකුසල චිත්තයන් කියන එක? යස්මින් සමේ අකුසලං චිත්තං uppannā hoti සෝමනස්ස සාගතං ditthිගත සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ. එතකොට යම් කිසි කාලයක යස්මේ සමේ අකුසල චිත්තං uppannං hoti අකුසල සිතක් උපදිනවා නම්, අකුසල චිත්තං uppannං hoti කියලා කියන අකුසල චිත්තයක් ඉපදුනා නම් මොකද්ද ඒ අකුසල සිත? සෝමනස්ස සහගතං ඒ ක්‍රියාව සිද්ධ කරන්නේ එහි වේදනාව, සැප වේදනාව හා අනුගිය දෙයක් සෝමනස්ස සහගතයි. ඒ වගේම ditthිගත සම්පයුත්තයි, දෘෂ්ටිය හා යෙදී පවතිනවා. රූපාරම්මණං වා රූපේ අරමුණු කරගෙන හරි, සද්ද ගන්ධ රස ස්පර්ශ ධර්මයන් අරමුණු කරගෙන හරි යම් කිසි කෙනෙකුට සිතක් උපදිනවා. මේ සිත සෝමනස්ස සහගතයි. සෝමනස්ස සහගතයි කියලා කියන්නේ මේ සිත සතුටින් තමයි ඇති වෙන්නේ. එතකොට මේ සිත
සතුටින් උපදින දෙයක් සෝමනස්ස සහගතයි. ඒ වගේම දිට්ඨිගත සම්පයුත්තයි දෘෂ්ටිය හා සමග යන සිත. මේ තමයි පළවෙනි ලෝභ මූල සිත. සෝමනස්ස සහගත දිට්ඨිගත සම්පයුත්ත අසංකාරික සිත. එතකොට අපි අර කලින් කතා කළා කුසල සිත් පිළිබඳව කතා කරනකොට අසංකාරික සහ සසංකාරික බෙහෙදය පිළිබඳව. එතකොට අකුසලයන්ටත් පොදුයි මේ තියෙන පවත්නා අසංකාරික සහ සසංකාරික බෙහෙදය කියන එක. ඒක අකුසල සිත් වලටත් පොදු දෙයක්. එතකොට අපි මේ කාරණාව පිළිබඳව විමසා බලනකොට දැන් සෝමනස්ස සහගත කියන එක අපි කුසල සිත් තුලත් අපි හඳුනාගත්ත වේදනාව සැප සහගතයි කියන චේතසිකං සාතං කියන මේ සිතෙහි පවත්නා සාත සහගත ස්වභාවය තමයි මෙහිදී මේ සෝමනස්සය යනුවෙන් හඳුන්වනු ලබන්නේ කියලා. හැබැයි වෙනසකට තියෙනවා දිට්ඨිගත සම්පයුත්තං. දිට්ඨිගත සම්පයුත්තං දෘෂ්ටිය හා යෙදී පවතිනවා. මේ සිත දෘෂ්ටිය හා යෙදී පවතිනවා. ඒක තමයි මේ සිතේ තිබෙන විශේෂත්වය. දිට්ඨිගත සම්ප්‍රයුක්ත භාවය. දෘෂ්ටියත් එක්ක එකට යෙදී පවතිනකම. ඒකට දෘෂ්ටිය කියලා කියන්නේ අපේ සිතේ පවත්නා වැරදි දැකීම කියන එක. දිට්ඨිගත සම්ප්‍රයුක්ත බව. එතකොට දැන් මොන වගේ අවස්ථාවලද මේ දිට්ඨිගත සම්පයුක්ත සිත් මේ විදිහට උපදින්නේ කියන එක අපි බලනකොට අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. අපි යම්කිසි ආකාරයන්ගෙන් අපේ සිත තුළ ලෝභයෙන් කරන කටයුත්තක් තියෙනකොට තමයි මෙබඳු වූ සිත් හටගන්නේ. එතකොට ලෝභයෙන් කරන කටයුත්තක් තියෙනකොටත් ඒ සිත වේදනාව සැප වේදනාව අනුව යන්නක් විය යුතුයි. ඒ සිත සැප වේදනාවක් අනුව යන්නක්. මොකද සැප වේදනාව කියලා කියනකොට ඒ සැප වේදනාව අනුව යන සිත තමයි සෝමනස්ස සහගත බවට පත් වෙන්නේ. දිට්ඨිගත සම්ප්‍රයුක්තයි දෘෂ්ටියත් එක්ක යෙදිලා තියෙනවා. අන්න ඒක තමයි මෙතනදී විශේෂයෙන් අපි සැලකිය යුතු දේ. මොකද්ද දෘෂ්ටියත් එක්ක යෙදී පවතිනවා කියලා කියන්නේ. දිට්ඨිගත සම්ප්‍රයුක්ත භාවය කියලා කියන්නේ පින්නතුනේ යම්කිසි කෙනෙකුට කම්මස්සගත සම්මාදිට්ඨිය නිවැරදිව නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය නිවැරදිව නැති නිසා ඇතම් කෙනෙක් හිතනවා කුසල කුසලාදී ධර්මයන් පිළිබඳව අවිශ්වාසයෙන් කල්පනා කරනවා. ඒ පිළිබඳව විපාක නැතයි දෘෂ්ටිගත වීමකට ලක් වෙනවා. ඒ කියන්නේ දැන් සමහර වෙලාවට කෙනෙක් කල්පනා කරනවා මේක රහමෙර පානය කිරීම අපි ගමුකෝ. රහමෙර පානය කළාම මේ අපි කාටවත් වරදක් කරන්නේ නැත්නම් අපි තව කෙනෙකුට හිංසා පීඩා කරන්නේ නැත්නම් ප්‍රාණඝාත ආදී සිද්ධ කරන්නේත් නැත්නම් අපි ටිකක් බීලා නිදාගත්තා කියලා මොකද වෙන්නේ? ඔය විදිහට තමයි බොහෝ දෙනෙක් ඇතම් කෙනෙක් කල්පනා කරන්නේ. එතකොට ඒකේ සිද්ධ වෙන අකුසලයක් නැහැ. ඒකෙන් සිද්ධ වෙන දෙයක් ඇත්තේ නැහැ. පින්තුනේ ඒක තමයි දිට්ඨිගත සම්ප්‍රයුක්ත භාවය කියලා කියන්නේ. දෘෂ්ටියෙන් යුක්තයි. එහි අකුසලයේ පිළිබඳව ඔහු දන්නේ නැහැ. ඒ පිළිබඳව දැනුම නැහැ. ඒකේ විපාකයක් පිළිබඳව පිළිගැනීමක් නැහැ. දිට්ඨිගත සම්ප්‍රයුක්තයි. ඒක අකුසලයේ පැත්තෙන් ගත්තාම බලවත් අකුසල චිත්තයක්. එතකොට ඒ දේ ඔහු සතුටටපත් වෙනවා. ඒ දේ කරන්නේ සෝමනස්ස සහගත ස්වභාවයෙන්. ඒ වගේම සෝමනස්ස සහගත ස්වභාවයෙන් ඒ දේ කරනවා වගේම එයා ඒකේ අකුසලයක් නැහැ කියලා හිතාගෙන තමයි ඒක කරන්නේ. එතකොට ඒකට කියනවා දිට්ඨිගත සම්ප්‍රයුක්තයි ඒ වෙලාවේදී ආගේ සිත. සමහරලාට කෙනෙක් හොරකම් කරනකොට හිතනවා මේ යමක් කමක් තියෙන මිනිස්සෙක්ගෙන් දෙයක් ගත්තා කියලා. ඒකෙන් සිද්ධ වෙන අකුසලයක් නැහැ කියලා හිතනවා. එතකොට මේ අකුසලයේ පිළිබඳව නොදන්නාකම, ඒ නොදන්නාකම දිට්ඨිගත සම්ප්‍රයුක්ත භාවයක්. තියෙන අයගෙන් ගත්තා කියලා මොනව වෙන්නද? එකකින් පොඩ්ඩක් ගත්තා කියලා කමක් නැහැ කියලා ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය එකට ඒ සිතින් යුක්තව ඒ හොරකම සිද්ධ කරනවා නම් එතකොට ඒකට කියනවා දිට්ඨිගත සම්ප්‍රයුක්ත භාවයක් කියලා. එතකොට යම්කිසි විදිහකින් ඒ කෙනෙක්ගේ ක්‍රියාව ඒ විදිහට සිද්ධ කරන්නේ පසුබස්නා බවකිනුත්තරව තමාම හිතලා සතුටින් ඒ දේ කරනකොට අන්න ඒ වෙලාවේදී තමයි ඇති වෙන්නේ සෝමනස්ස සහගත දිට්ඨිගත සම්ප්‍රයුක්ත අසංකාරික සිත කියන මේ සිත. මේ සිත ඊටාම බලවත් අකුසල් සිතක්. මේ සිත ඊටාම බලවත් අකුසල සිතක්. එතකොට මේ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත භාවය නිසාම මේ සිත මිත්‍යා දෘෂ්ටිය හා සමග ඇතිවෙන සිතක්.
දැන් සෝතාපන්න ඵලයේදී ditthිය දුරු වෙනකොට ditthිය ඉවත් වෙලා යනකොට සම්පූර්ණ මේ අකුසල චිත්තයන් උපදින්නේ නැති තත්වයටපත් වෙනවා. එතකොට මේ අකුසල චිත්තයන්ගෙන් යම් අපායগামী අකුසලයන් සිද්ධ කරනවා නම් ඒ අකුසල ධර්මයන් සිද්ධ කරන්නට අභව්‍ය තත්වයටපත් වෙනවා සෝතාපන්න ආර්යයන් වහන්සේ. මේ අකුසල සිත උපදින්නට අවශ්‍ය කෙරෙන අවිද්‍යාවම සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙනවා. මොකද ඒ ප්‍රත්‍යයෙන් උපදින දිට්ඨියට එහි ඉඩ කඩක් ඇත්තේ නැති නිසා. එතකොට මෙන්න මේ විදිහට කර්මයේ කර්මඵලයේ පිළිබඳව අවබෝධයක් නැතිව ඒ පිළිබඳව වැරදි අදහසක පිහිටා ඉඳගෙන ඒ දේ සිද්ධ කිරීම තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංඛාරික අකුසල චිත්තේහි තිබෙන ස්වභාවය. එතකොට මෙන්න මේ අකුසල සිත පිළිබඳව කතා කරනකොට මේ අකුසල සිතේ ආරම්මණයේ බවට පත් වෙන්නේ කුමක්ද? ඒකට ඕනෑම දෙයක් ආරම්මණයේ බවට පත්විය හැකි. සිතක් උපදින්න අරමුණක් අරගෙන කියලා අපි මුලින් කිව්වනේ. අරමුණක් නැතිව කිසිම සිතක් උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. අනිවාර්යෙන් යම් සිතකට අරමුණක් තිබිය යුතුමයි. සිතක් උපදින්නට අරමුණක් තිබිය යුතුමයි. එතකොට මේ සිත උපදින්නට තිබෙන අරමුණ රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පොට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්බ කියලා කියනවා. කියන්නේ රූපය අරමුණු කරගෙන හරි, ශබ්දය අරමුණු කරගෙන හරි, ගන්ධය අරමුණු කරගෙන හරි, රසය අරමුණු කරගෙන හරි, පොට්ටබ්බය අරමුණු කරගෙන හරි, එහෙම නැතිනම් සිතට ඇතිවන ධර්මයන් අරමුණු කරගෙන හරි යම් යම් වා පනාරබ්බ මේ දේවල් වලින් යමක් හරි අරඹය මේ අකුසල සිත උපදින්නට පුළුවන්කම තිබෙනවා. මේ ඕනෑම දෙයක් අරඹය මේ ඕනෑම දෙයක් අරමුණු කරගෙන මේ අකුසල සිත උපදිනවා. එතකොට මේ අකුසල සිත උපදිනකොට ඒ අකුසල සිතේ තස්මේ සමේ පස්සෝ හෝති. එකල්හි ස්පර්ශය කියන දේ තියෙනවා. දැන් අපි කුසල සිත් ගැන කතා කරනකොට කතා කළා තස්මින් සමේ පස්සෝ හෝති. ඒ සමේහි ස්පර්ශය වෙනවා කියලා. දැන් මේ සිත ගැන කතා කරනකොටත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා තස්මින් සමේ පස්සෝ හෝති ස්පර්ශය තියෙනවා. එතකොට ස්පර්ශය කියනකොට කොහොමද මේ ස්පර්ශය විස්තර කරන්නේ? අර කුසල් සිතේ විස්තර කළා නම් ස්පර්ශය පිළිබඳව යම් කිසි විග්‍රහයක් යෝ තස්මින් සමයේ පස්සෝ පුසනා සම්පුසනා සම්පුසිතත්තං ආදී ලෙස යම් විග්‍රහයක් සිද්ධ කළා නම් ඒ කරපු විග්‍රහයම තමයි මෙතනදී දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ කියන්නේ වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් අපිට පේනවා පස්සය නැතිනම් ස්පර්ශය නැමැති මේ චෛතසික ධර්මය අකුසලයක් බවට පත්ුනේ නැහැ. ස්පර්ශය අකුසලයක් බවට පත්ුනේ නැහැ. ස්පර්ශය කියන මේ ගතිය සිතේ කලේ අකුසලයේද කුසලයේද කියන ස්වභාවය නෙමෙයි. එයා අර යමක් ස්පර්ශ වූ බව අරමුණක් ස්පර්ශ වූ බව ඇති කරගත්ත දේ පමණයි එයාගේ ක්‍රියාකාරකම බවට පත්ුනේ. ඊට පස්සේ වේදනා හෝති කියලා කියනවා. ඒ සමයේහි වේදනාව තියෙනවා. වේදනාව කියලා කියන්නේ අර කලින් කිව්වා වගේම කලින් කුසල සිත් පිළිබඳව විස්තර කරනකොට අපි පැහැදිලි කළා වගේම වේදනාව. එතකොට මේ වේදනාව චේතසිකං සාතං චේතසික සාත භාවය. ඒ කියන්නේ චේතසික සාත භාවය කියලා කියන්නේ සිතෙහි පවත්නා සැප සහගත ස්වභාවය. යම් කිසි දෙයක් අපි සතුටින් කරනකොට ඒ සතුටින් කරන තැනක තියෙනවා සෝමනස්ස බව. සතුටින් පින් කරන්නත් පුළුවන්, සතුටින් පව් කරන්නත් පුළුවන්. එතකොට මේ කියන්නේ සතුටින් පව් කිරීමක් ගැන. එතකොට ඒ නිසා සෝමනස්ස සහගත බව තිබෙනවා. මේ හිතේ වේදනාව ඒ නිසා කුමන වේදනාවක්ද? සුඛ සහගත වේදනාවක්. වේදනා හෝති කියලා කියන්නේ සමෙහි වේදනාව තියෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්ත වේදනාව තිබෙනවා. සංඥා හෝති. සංඥාවන් පවතිනවා. ආරම්මනාදී ධර්මයන් පිළිබඳව වේදනාදී ධර්මයන් පිළිබඳව පවත්නා සංඥාවන්ගේ පැවැත්මක් තියෙනවා. සංඥා හෝති කියලා කියන එකට. අර කුසල සිත්වල විස්තර කරනකොට අපි මේ ධර්මයන් දීර්ඝ ලෙස විග්‍රහ කරන්නට යෙදුන නිසා අමුතුවෙන් මෙතනදී නැවත විග්‍රහ කිරීමකට අපි අවස්ථාව ගන්නෙ නැහැ. කෙටියෙන් පැහැදිලි කරගෙන යනවා විතරයි. එතකොට චේතනා හෝති. තස්මින් සමේ චේතනා හෝති. එකල්හි චේතනාව තියෙනවා. චේතනාව පිළිබඳව අපි හඳුනා ගන්නට යෙදුනා. යම් යම් අවස්ථාවල
චේතනාව කියන දේ මහාම අර්ථය සිද්ධ කරන දෙයක් හැටියට මොකද කර්මය කියලා කියනවා චේතනාව කියනකොට එතකොට යම් යම් දහම් පරයයන් අනුව බලනකොට මේ චේතනාවට ලැබෙන ඉඩ කඩ ඉතාමත් විශාලයි. මේ චේතනාව කියන එක සෑම සිතකම පවත්නා මේ විදිහට පවත්නා ධර්මයක්. එතකොට ඒ චේතනාව කියනකොට ඒ චේතනාව ප්‍රධානතම කෘත්‍යයක් සිද්ධ කරනවා. ඒ තමයි දැන් අපි යම්කිසි විදිහකින් අනිකුත් ධර්මයන් මෙහෙවන්නට පුළුවන් මෙහෙවන්නට හැකියාව ඇති වෙනත් දෙයක් නැහැ චේතනාව තරම්. ඒ නිසා සියල්ල සංවිධානය කොට මෙහෙවන්නා වගේ තමයි චේතනාවේ කාර්යභාරය. ඒ නිසාම තමයි චේතනාව කර්මයේ විදිහට විග්‍රහ කොට දක්වන්නේ. එතකොට දැන් ස්පර්ශයේ ස්වභාවයේ ස්පර්ශ වුණ බව නැතිනම් ඒ ගැටීම් සහගත ස්වභාවය. ඊට පස්සේ වේදනාවේ ස්වභාවයේ විඳීම් සහගත ස්වභාවය. සංඥාව කරන්නේ හඳුනන එක විතරයි. මේ එක එක චෛතසික ධර්මයන් ගත්තාම ඒ කෘත්‍ය સિદ્ધ කරලා තියෙනවා. එතකොට ඒ ක්‍රියාව સિદ્ધ කරන්නට තරම් අනිකුත් ධර්මයන් මෙහෙවන්නට සමර්ථ වෙනත් දෙයක් ඇත්තේ නැහැ. එතකොට ඒ මෙහෙවීම සම්පූර්ණම સિદ્ધ කරන්නේ මේ චේතනාව තුළ. එතකොට තමයි කායික වාචසික වීතික්කමයක් පේන්නේ. ඒ නිසා තමයි ඒක සංචේතනාවක් හැටියට කර්මය හැටියට තියෙන්නේ. චේතනාව පාරිශුද්ධව පවත්වා ගන්නට කියලා කියන්නේ. එහි තිබෙන විශේෂිත ස්වභාවය නිසාම තමයි. ඒ වගේම කතමෝ තස්මින් සම්මි විතක්කෝ හෝති විතර්කයේ තිබෙනවා එකල්හි. සිතෙහි විතර්කයේ පවතිනවා. අරමුණු සිතනකම පවතිනවා. විචාරෝ හෝති විචාරයේ තිබෙනවා. පීති හෝති ප්‍රීතිය තියෙනවා. දැන් මේ ඔක්කොම ධර්ම අපි අර කුසල ධර්ම ගැන කතා කරනකොට කතා කළා. සුඛං හෝති සැපය තිබෙනවා. ඊට පස්සේ චිත්තස් ඒකග්ගතා හෝති සිතෙහි පවත්නා ඒකාග්‍රතාවය තිබෙනවා. ඒ වගේම විරීන්ද්‍රියං හෝති වීරේ ඉන්ද්‍රිය තිබෙනවා. ඒ වගේම සමාධි ඉන්ද්‍රියං හෝති සමාධි ඉන්ද්‍රිය තිබෙනවා. ඊට පස්සේ මනීන්ද්‍රියං හෝති මනීන්ද්‍රිය තිබෙනවා. සෝමනස්ස ඉන්ද්‍රියං හෝති සෝමනස්ස ඉන්ද්‍රිය පවතිනවා. ජීවිත ඉන්ද්‍රිය තියෙනවා. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප ආදී මේ ධර්මයන් පවතිනවා. එතකොට දැන් මේ ටික කියාගෙන යනකොට ඔබ කල්පනා කරන්නට පුළුවන් මේ වැරදිලාද මේ කියන්නේ කියලා. ඒ අපි කුසල සිත් පිළිබඳවනේ විස්තර කරගත්තේ. එතකොට අපි කුසල සිත් පිළිබඳව විස්තර කරගන්නකොටත් විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා මේ පංචාංගික ඥාන ලක්ෂණ කියලා මේක ලොකුවට කතා කළා. ඊට පස්සේ හම්බ වුණා විරීන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය ආදී ඉන්ද්‍රිය ධර්මයන් අපිට හම්බුණා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන්ගෙන් දැන් මේ වීර්යය තියෙනවා, සමාධිය තියෙනවා. මේ අකුසලයක්ද කුසලයක් ගැනද කතා කරන්න කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන් මේ ගැන අවබෝධයක් නැති කෙනෙකුට. මේ අකුසල සිත් ගැන කතා කරන්නේ. අකුසල ධර්මයක් වුණත් බලවත් වන්නේ එහි තිබෙන චෛතසික සංප්‍රයෝගයේ මත. ඒ කියන්නේ චෛතසික ධර්මයන්ගේ යෙදීම මත තමයි අකුසල ධර්මයක් වුණත් බලවත් දෙයක් හැටියට සැලකෙන්නේ, බලවත් භාවයකටපත් වෙන්නේ. මේ අකුසල ධර්මයන් පිළිබඳව කතා කළත් එතකොට අපිට කතා කරන්නට වෙනවා අර ඒ බලවත් වන්නට හේතු වෙන ඒ චෛතසික සංප්‍රයෝගයන් පිළිබඳව. ඒ නිසා තමයි විතක්ක, විචාර, පීති, සුඛ, ඒකග්ගතා කියන මේ ගති ටික ගැන කතා කරන්නේ. දැන් අපි අකුසලයක් කරත් අකුසලයේ කරන වෙලාවේදී සිතේ අරමුණු සිතනකම, විතර්කණය කරනකම තිබෙනවා. ඒ අරමුණෙහි හැසිරෙනකම තිබෙනවා. කියන්නේ ਵਿਚාරයේ තිබෙනවා. එතකොට ඒ අරමුණ නිසා ඇති කෙරෙන ප්‍රීතිමත් බව අපිට තිබෙනවා. එතකොට ඒ සිතේ ප්‍රීතිය තිබෙනවා. එහි තිබෙන සැප වේදනාව විඳිනවා. සෝමනස්ස සහගත සිතක්නේ. සැප වේදනාව විඳිනවා. ඊට පස්සේ ඒකාග්‍රතාවය ඇති කරගෙන ඉන්නවා. ඒකාග්‍රතාවය ඇති කරගෙන ඉන්නවා. ඒක දැන් විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා කියන්නේ ධානයක යෙදෙන ධාන ලක්ෂණ. ඒකට බලන්න මේ දේවල් වල තියෙන වෙනස්කම. ඒ ධාන ලක්ෂණ ටිකම අකුසල ධර්මයන් හා එක්ව යෙදෙනකොට, අකුසල චෛතසික ධර්ම හා යෙදෙනකොට, එතකොට සම්පූර්ණම එය අකුසලය බලවත් කිරීම පිණිස හේතු වන්නක් බවට පත් වෙනවා. ඒ ධර්ම ටිකම කුසලය හා යෙදී කුසල පාක්ෂික පැත්තට නැඹුරු වෙනකොට ඒ ටිකම කුසලය බලවත් කිරීම පිණිස හේතු වෙනවා. ඒ නිසා තමයි සිත යම් කිසි මාර්ගයකද අපි භාවිත කරන්නේ
යම් පැත්තකටද අපි සිත වඩන්නේ සිත වඩන පැත්තට සිත ශක්තිමත් කරගන්නට අපට පුළුවන්කම තිබෙනවා. සිත වඩන පැත්තට සිත ශක්තිමත් කරගන්නට අපිට පුළුවන්කම තිබෙනවා. ඇයි ඒ ධර්මයන්ගෙන් සංප්‍රයුක්ත වෙනකොට මේ සිත ඒ පැත්තට ශක්තිමත් කරලීමට අවශ්‍ය මේ චෛතසික ධර්මයන්ගේ සංප්‍රයෝග භාවය. එතකොට ඒකාග්‍රතාවයක් පවතිනවා. සිතෙහි තියෙන එකඟ බව. අකුසලයක් කරන්නට උනත් එයාට සිතෙහි යම් ඒකාග්‍රගත ස්වභාවයක් තියෙන්නට අවශ්‍යයි. ඊට පස්සේ අපි දකිනවා ඉන්ද්‍රිය ධර්මයන් විදිහට වීර්ය ඉන්ද්‍රිය තියෙනවා. දැන් අකුසල ධර්මයක් වුණා සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉන්ද්‍රිය ධර්මයන්ගේ බලපැවැත්මක් නැත්තම්. අකුසලයක් වුණා සිද්ධ කරන්නට පුළුවන් කමක් නැහැ. අකුසලයක් කරන්නටත් වීර්යයක් තියෙන්නට ඕනේ. ඒ වීර්යය නම් ඉතින් බොහෝ දෙනෙකුට පවතිනවා. අකුසල ධර්මයක් කරන්නටත් වීර්යය තියෙන්නට ඕනේ. වීර්යය කියලා කියන්නේ සිතෙහි නොපසුබට උත්සාහයක් තියෙන්නට ඕනේ. සිත ලීනත්වයට යනවා නම් සිත හැකිලෙනවා නම් අකුසලයක් කිරීමට සිත නැඹුරු වෙන්නේ නැත්නම් අන්න ඒ සිත තුලින් අකුසලයක් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා අකුසලයක් සිද්ධ කරන කෙනෙකුගේ සිතේ වීරයක් තියෙන්නට ඕනේ. ඒ වීරය එතකොට අකුසල පැත්තට යන වීරයක්. එතකොට ඒ වීරය මොනවද? ඒ වීරය හිරියොතප් ආදිය බිඳගෙන නැතිනම් හිරියොතප් කියන ධර්මයන් කුසල පාක්ෂික ධර්ම ඉක්මවාගෙන අකුසලයට බයලජ්ජාව ආදිය යටපත් කරගෙන ඔහුව ඒ ක්‍රියාව සිද්ධ කරලීම සඳහා මෙහෙවන වීරය තියෙනවා අකුසලයක් සිද්ධ කරන කෙනෙකුගේ හිතේ. ඒකට කියනවා වීරය ඉන්ද්‍රිය කියලා. ඒ සිතේ ඉන්ද්‍රිය කෘත්‍යයක් සිද්ධ කරනවා වීරය. ඒ වගේම සමාධි ඉන්ද්‍රියක් තියෙනවා. සිතෙහි යම් ඒකාග්‍ර බවක් නැත්නම් අකුසලයක් කරන්නට ඒ අකුසලයේ විදිහට සිද්ධ කරන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සිතෙහි යම් වීරයක් තියෙන්නට අවශ්‍යයි. එතකොට ඒ වීරය වගේම හිතේ යම් එකඟ බවක් තියෙන්නටත් අවශ්‍යයි. එතකොට මේ වීරය සහ එකඟ බව කියන එක අකුසලයක් සිද්ධ කරලන්නට ප්‍රධාන වශයෙන්ම හේතු වන ධර්ම දෙකක්. එතකොට සමාධිය කිව්වහම හැම සමාධියක්ම කුසල නෙමෙයි අකුසල සමාධියකුත් තියෙනවා. සතෙක් මැරීම තුළ කෙනෙකුට සතෙක් මරන්න උත්සාහවත් වෙනකොට දඩයම් කරන දඩයම් කරුවෙක් ගන්නකෝ. ඔහු සතෙක් ඝාතනය කරන්නට යනකොට එයාට තියෙන්නට ඕනේ බොහොම එයට අදාළ වෙන සංයත බවක්. එයට අදාළ වෙන ඒකාග්‍රගත භාවයක්. උගුලක් කටවන කෙනෙක් වෙන්නට පුළුවන්. ඔහුට තියෙන්නට ඕනේ ඊට අදාළ වෙන සංයත බවක්. බොරුවක් කියන කෙනෙක් වෙන්නට පුළුවන්. ඔහුට අදාළ වෙන සංයත බවක් තියෙන්නට ඕනේ. එතකොට ඒ කියනකොට ඒ සිතේ පවතින චිත්ත ඒකාග්‍රතාවයක්. සිතෙහි තියෙන එකඟ බවක්. එතකොට ඒ එකඟ බව කියන එක උපකාර වෙනවා ඔහුට ඒ ක්‍රියාව හරියට සිද්ධ කරන්නට. අකුසල ක්‍රියාව හරියට සිද්ධ කරන්නට. ඒ නිසා ඒකාග්‍රතාවය කියන දේ තියෙනවා. ඒ නිසාම එය ඉන්ද්‍රිය කෘත්‍ය සිද්ධ කරනකොට යම් සිතක් තුළ ප්‍රධාන වෙනකොට ඒකට අපි කියනවා සමාධි ඉන්ද්‍රිය කියලා. සමාධි ඉන්ද්‍රිය. එතකොට අකුසලයක් සිද්ධ කරනකොට විරේ ඉන්ද්‍රිය තියෙනවා, සමාධි ඉන්ද්‍රිය තියෙනවා. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රිය තියෙනවා. ඒ අවශේෂ ධර්මයන් පවත්වන්නට අවශ්‍ය වන, ජීවත් කරවන්නට අවශ්‍ය වන ජීවිත ඉන්ද්‍රිය තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රියක් විදිහට මනස පවතිනවා. ඒ නිසා මනී ඉන්ද්‍රිය තියෙනවා. ඒ සිතේ ආයසන්තති ඇති තාක් පවත්වන ඒ මනී ඉන්ද්‍රිය පවතිනවා. ඒ වගේම ඒ සිත සතුටින් පවත්වන දෙයක් නිසා සෝමනස්ස ඉන්ද්‍රිය පවතිනවා. ඒ සිත සතුටින් පවත්වන දෙයක් නිසා සෝමනස්ස ඉන්ද්‍රිය. එතකොට ඒ ඉන්ද්‍රිය ධර්මතා ටිකෙන් ඒ සිත සම්පූර්ණ වෙලා තියෙනවා. අකුසල පාක්ෂික සිතක් වුණත් කුසල පාක්ෂික ධර්මයන්හි කතා කෙරුණු ඒ ඉන්ද්‍රිය ධර්මතාවයන් පිළිබඳවම අපිට මෙතනදිත් කතා කරන්නට සිද්ධ වුණා. ඊට පස්සේ මිච්ඡා දිට්ඨිය හොති. මිච්ඡා දිට්ඨිය තියෙනවා. ඔන්න අපි වෙනස් වෙනවා දැන්. අර කුසල් සිතේදී කතා නොවුණු දේවල් මිච්ඡා දිට්ඨිය හොති. ඒකේ තියෙන මිච්ඡා දිට්ඨිය සම්මා දිට්ඨිය නෙමෙයි. කුසල් සිතේදී අපි හඳුනාගත්ත සම්මා දිට්ඨිය තිබුණේ කියලා. මෙතනදී කියනවා මිච්ඡා දිට්ඨිය හොති. දිට්ඨිය කියන එක වැරදි දිට්ඨියක්. මේ දිට්ඨිය කියන එක මිච්ඡායි. එතකොට ඒක මොකද්ද?
යා තස්මින් සමේ දිට්ටි දිට්ටිගතං දිට්ටි ගහනං දිට්ටි කන්තාරෝ දිට්ටි විසුකායිතං දිට්ටි විප්පන්දිතං ඒ වගේම දිට්ටි සංයෝජනං ගාහෝ පතිට්ඨාහෝ අබිනිවේසෝ පරාමාසෝ කුම්මග්ගෝ මිච්ඡාපතෝ මිච්ඡත්තං තිත්තායතනං විපරියේසග්ගාහෝ මේ විදිහට දිට්ඨිය පිළිබඳව විස්තර කරනවා. මෙන්න මේකයි මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ කියලා. එතකොට මිත්‍යා දෘෂ්ටි කියලා කියනකොට යම් කිසි කෙනෙකුගේ දිට්ටි ඒ දැක්ම දිට්ටි කාන්තාරං දෘෂ්ටි කාන්තාරයක් ඒ වගේම දෘෂ්ටි ග්‍රහණයක් ඒ වගේම දෘෂ්ටිය නැමැති විහිළුවක් ඒ වගේම දෘෂ්ටිය නැමැති පන්දනයක් ඒ වගේම දෘෂ්ටිය නැමැති බැඳීමක් දැඩිව අල්ලා ගැනීමක් ඒ වගේම පිහිටා සිටීමක් බැසගෙන පැවැත්මක් මේ ආදී වශයෙන් දක්වනවා. එතකොට දිත්තේහි ස්වභාවය තමයි දැඩිව පිහිටා සිටින කම ගාහු. එතකොට ඒ ග්‍රහණය කරන කම දෘෂ්ටියෙහි තියෙන ස්වභාවය. ඒක වැරදි කියලා හිතෙන්නේ නැහැ. ඒ තුලම දැඩි ලෙස පිහිටා සිටිනවා. ඒක තමයි දෘෂ්ටියෙහි තියෙන ස්වභාවය. හැබැයි මේ දෘෂ්ටිය මිච්ඡා වෙනකොට ඒක කුම්මග්ගෝ වැරදි මාර්ගයක්. වැරදි මාර්ගයක්. අබිනිවේෂ පරාමාසෝ අභිනිවේෂ පරාමාසයෙන් යුක්තයි. බැසගෙන දැඩිව අල්ලගෙන ඉන්නවා. ඒට බැසගෙන දැඩිව අල්ලගෙන ඉන්නවා. එතකොට මේ දැඩිව අල්ලගෙන ඉන්න කම තමයි දිට්ඨිය කියලා කියන්නේ. ඉතින් දිට්ඨිය කියන එක අපි මේ කතා කළාට මේ දිට්ඨිය නැමැති මේ මිම්ම මේ ඒකකය අපිට ගණනය කරන්නට පුළුවන් කමක් නැහැනේ. මෙන්න මෙච්චර ප්‍රමාණය කියලා. හැබැයි මේ චෛතසික ධර්මයේ හිත පුරුදු කරපු විදිහ අනුව ශක්තිමත් වීම සහ නොවීම සිද්ධ වෙනවා. දැන් සමහර වෙලාවට කර්මඵලයේ පිළිගන්න කෙනෙක් එයා අකුසලයක් කරනවා. ඒ අකුසලයේ කරනකොට එයාට ඇති වෙන සිතක් තියෙනවා. ඒ සිත තමයි මේක අකුසලයක් නෙමෙයි කියන සිත. දැන් කර්මඵලයේ පිළිගන්න මිනිස්සෙක් ගිහිල්ලා රහමෙර පානය කරන. හැබැයි රහමෙර පානය කරන වෙලාවේදී මේ මිනිස්සයා හිතනවා අපි කලින් කියපු විදිහට මේක කළාට කිසිම වරදක් වන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේකේ මම කාටවත් කරදරයක් කරන්නේ නෑ. මම බීලා නිදා ගන්න එක තමයි කරන්නේ. නිසා කාටවත් කරදරයක් නෑනේ කියලා හිතෙන්න පුළුවන්. එහෙනම් මේකේ අකුසලයක් වෙන්න පුළුවන් කමක් නෑ කියලා. අන්න ඒක මිච්ඡා දිට්ඨිය. යාගේ වැරදි දැකීම ඒක තමයි. ඒකට කෙනෙක් ඉන්නවා එයා හිතනවා මේ ලෝකය කියන දේ නිකම්ම හටගත්ත දෙයක්. මේක එක ආත්ම භාවයක් විතරයි. මෙතනින් පස්සේ මේ ඔක්කොම ඉවරයි. මරුණා කියලා ආයෙ තැනක උපදිනවා කියලා කියන්නේ ඒවා මිනිසුන් විසින් හදාගත්ත සංකල්ප. ඒවල කිසිම යථාර්ථයක් ඇත්තේ නැහැ. මේ දේවල් සම්පූර්ණම බොරු දේවල්. මෙන්න මේ විදිහට හිතන ඇතැම් මිනිස්සු ඉන්නවා. අන්න එහෙම කෙනෙක් එයත් රහමෙර පානය කරනවා. හැබැයි එයා පානය කරන්නේ මොකක් නිසාද? අර විදිහට දැඩි දෘෂ්ටිගත ස්වභාවයක ඉඳලා. මේකේ සිද්ධ වෙන අකුසලයක් නැහැ. මේ ඉන්න ටිකේ අපි හොඳින් ජීවත් වෙන්නට ඕනේ සතුටින් කියන තැන ඉඳලා එයා රහමෙර පානය කරනවා. දැන් මේ දෙක අතර වෙනසක් තියෙනවා. අර අකුසලයක් නැහැ කියලා හිතුවා මේක කාටවත් කරදරයක් නැහැ ආදී ලෙස ඒ දේවල් නිසා අකුසලයක් නැහැ කියලා එයා කල්පනා කළා. ඒකට අකුසලයක් නැහැ කියලා කල්පනා කරපු එකත් මේ විදිහට දැඩි නියත මිත්‍යා දෘෂ්ටියක පිහිටලා ඒක කිරීමත් අතර දිට්ඨිය තමයි මිච්ඡා දිට්ඨිය තමයි එතන තියෙන වෙනස. ඒ කියන්නේ දෙන්නටම පොදු දේ තමයි මිච්ඡා දිට්ඨිය. හැබැයි මිච්ඡා දිට්ඨිය තුල තියෙන අඩු වැඩි බව අපිට තීරණය කරන්නට වෙනවා. අර නියත මිත්‍යා දෘෂ්ටිය ගත්ත කෙනාගේ දිට්ඨිය බලවත්, අර කෙනාගේ දිට්ඨිය දුර්වලයි. එතකොට මේ දිට්ඨි සංප්‍රයුක්ත සිතක විපාක ලැබෙනකොට අර දෘෂ්ටිය බලවත්ව ගත්ත කෙනා ඒ හේතු කරගෙන අනිවාර්යෙන් දුගතිය යෑම සිද්ධ වෙනවා. එතකොට සිද්ධ වෙනකොට ඔහුට වඩාත් දුක් ඇති තැන්වල උපදින්නට ඒ අකුසලයේ බලවත් බව හේතුවක් වෙනවා. ඊට වඩා අඩු ප්‍රමාණයේ අකුසලයක් අඩු බලවත් බවකින් යුක්ත දෙයක් තමයි අර අනිත් කෙනා සිද්ධ කරගත්තේ. කර්මය එකයි. සමහර විට දෙන්නම එක තැන ඉඳගෙන මත්පැන් පානය කරන්නට පුළුවන්. හැබැයි දෙන්නම හිටියේ මේ විදිහේ අදහස් දෙකක. එතකොට ඒ ස්වභාවය අනුව සිතේ ස්වභාවය අනුව ඒ දෙන්නට ලැබෙන විපාක දෙකක්. මොකක්ද හේතුව? මේ දෘෂ්ටියෙහි තිබෙන වෙනස්කම. හැබැයි දෙකටම අපිට පොදුවේ කියන්නට වෙන්නේ මිච්ඡා දිට්ඨි කියලා. මිත්‍යා දෘෂ්ටියයි තියෙන්නේ කියලා. ඒ සිත මිත්‍යා දෘෂ්ටියයි. මිත්‍යා දෘෂ්ටියෙන් හටගත්ත සිතක්. එතකොට ඒ මිත්‍යා දෘෂ්ටිය බලවත් කෙනාට ඒ අකුසලයේ බලවත්ව සිද්ධ වෙලා තියෙනවා.
දුර්වල කෙනාට දුර්වල වෙලා තියෙනවා. ඒකෙන් පැහැදිලි කරන්නට අවශ්‍ය උනේ මේ චෛතසික සංප්‍රයෝග භාවය, චෛතසික ධර්මයන්ගේ බලවත් වීම සහ දුර්වල වීම මත ඒ අකුසලයේ බලවත් වීම සහ දුර්වල වීම සිද්ධ වෙනවා කියන එක. එතකොට මිච්ඡා දිට්ඨි හොති. මිච්ඡා සංකප්පෝ, මිත්‍යා දෘෂ්ටියෙන් සමන්විත නම් කෙනෙක්, මිත්‍යා දෘෂ්ටියෙන් සමන්විත කෙනා පවත්වන සංකල්පනාව මිච්ඡා සංකල්පනාව. මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තයි කෙනෙක්, මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනා පවත්වන සංකල්පනාව, එයා හිතන විදිහ සම්මා සංකප්ප වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එයාගේ ඒ සිතේ පවත්වන සංකල්පනාව මොන විදිහ දෙයක්ද? මිච්ඡා සංකල්පනාව. වැරදි විදිහට පවත්වන සංකල්පනාවක්. ඒ වගේම එයාගේ උත්සාහය, ඒ සිතේ අපි කියවන වීරිය දෙනවා කියලා. ඒ වීරිය තියෙන්නේ මොනවත් එක්ක එකතු වෙලාද? ඒ වීරිය තියෙන්නේ අකුසලයක් සමග එකතු වෙලා. එතකොට ඒකට කියනවා මිච්ඡා වායාම කියලා. එයාගේ ව්‍යායාමයේ වැරදි. අකුසලයේ වැරදි. අකුසලයේ කියන දේත් එක්ක යුක්තව ගියපු නිසා. අකුසලයේ කියන දේත් එක්ක යුක්ත වුණාම ඒක අකුසල ස්වභාවයකට ගන්නවා. ඒක හරියට අර වර්ණ සංයෝජනයක් වගේ. අපිට පිටි ටිකක් ඇනුවාම මේක සුදු පාටට දකින්න පුළුවන්. සුදු පාට පිටි ටිකක් ඇනුවාම මේකටම අපි වර්ණකයන් එකතු කළාම ඒ වර්ණයෙන් දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට අර පිටි ටික අපිට දිස් වෙනවා. අර වර්ණ සමග එකට ගිහිලා ඒ වර්ණයේ විදිහට අපිට ඒක දිස් වෙන්නට පටන් ගන්නවා. අන්න ඒ වගේ මේ අකුසලයේ නැමැති ධර්මයත් එක්ක යෙදුනහම දෘෂ්ටිය වෙනස් වෙනකොට ඒහා සංප්‍රයුක්ත වන වායාමාදිය, වීර්ය කිරීම ආදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. ඒ නිසා අකුසල සිතකත් උත්සාහය තියෙනවා, අකුසල සිතකත් වායාමයේ තියෙනවා. ඒ වායාමයට කියන්නේ මිච්ඡා වායාමය කියලා. මිච්ඡා වායාමය. ඒ වගේම අකුසල සිතක සමාධියක් තිබෙනවා. ඒ සමාධියට කියනවා මිච්ඡා සමාධිය. අපි කලින් කිව්වා වගේ ඒ සිතේ තියෙන සමාධිය මිච්ඡා සමාධිය. දැන් කෙනෙක් අකුසලයන් කරනවා. ඇතැම් වෙලාවට සත්ව ඝාතන ආදිය සිද්ධ කරනවා. ඒ සිද්ධ කරන්නට ගියාම මනුෂ්‍ය ඝාතන ආදිය සිද්ධ කරනවා. ඒ වගේම සතුන් රැකසිට ඝාතනය කිරීම කරනවා. ඒකට දඩයන් කිරීම ආදී දේවල් කරනකොට ඇතැම් වෙලාවට සතෙක් එනකන් බලාගෙන ඉන්නවා. වැද්දෙක් ගත්තාම මේ වැද්දෙක් සතෙක් එනකන් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා. ඒකට ඉවසිල්ලෙන් tempatව බලාගෙන ඉඳලා එයා සිද්ධ කරන්නේ මොකද්ද? අර එන සතාව ඝාතනය කිරීම. එතකොට දැන් එයා ඉවසිල්ලෙන් බලාගෙන ඉන්න අවශ්‍යයි. ඒ වගේම ඒකාග්‍රගත ස්වභාවයක් නැත්නම් ඔහුට අර ඊතලයේ මුදා හරින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. සිතේ සමාධිය නැත්නම් එයාට ඒ කෘත්‍ය කරන්නට, ඒ වැඩේ කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හරියට ස්නයිපර් වෙඩිකරුවෙක් වගේ. ඔහුට ඒ සමාධිය නැත්නම් ඔහුට ඒක කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. හැබැයි ඒ සමාධියට කියන්නේ සිත ඒකාග්‍රගතයි කියලා. ඒ සමාධියට කියන්නේ සම්මා සමාධිය කියලා. ඒ සමාධියට කියනවා මිච්ඡා සමාධි කියලා. ඒ සමාධිය මිච්ඡා සමාධියක්, වැරදි සමාධියක්. එතකොට ඒ සමාධිය මිච්ඡා සමාධියක් බවට පත්වන්නට හේතුව මොකද්ද? මිච්ඡා සමාධියක් බවට පත්වන්නට තිබෙන හේතුව තමයි දිට්ඨිය මිච්ඡා වෙනකොට ඒ දෘෂ්ටිය හා සමග යෙදෙන ඒ ඒකාග්‍රගත භාවය, සමාධිමත් භාවය මිච්ඡා බවට පත් වෙනවා. මිච්ඡා සමාධි හොති. විරිය බලං හොති. අකුසලයක් කරන්නට වීරිය තියෙන්නට ඕනේ. අකුසලයක් කරනකොට වීරිය තියෙනවා. එතකොට ඒ වීරිය නැත්තම් අකුසලය කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට අකුසලයට නමුත් Tamange සිත නැවත නැවත උත්සාහවත් කරගෙන ඒ කටයුත්ත නියැලෙනවා. ඒකට තමයි වීරිය බලය කියලා කියන්නේ. අකුසල් සිතකත් මේ වීරිය තිබෙනවා. සමාධි බලං හෝති. අර සමාධියේ බලයක් විදිහට ඒ සිතෙහි යෙදෙනවා. අහිරික බලං හෝති. හිරි බවක් ඇත්තේ නැහැ. හිරි බවක් ඇත්තේ නැහැ. වීරිය තුළින් අර හිරි බව යටපත් කරලා දාලා තියෙනවා. පවට ලැජ්ජා වෙන කමක් ඒ සිතේ ඇත්තේ නැහැ. ලැජ්ජාවක් නැහැ. ඒ වගේම අනොත්තප්ප බලං හෝති. ඔත්තප්පේ බලයක් වගේම අනොත්තප්පයත් බලයක්. ඒක ඔත්තප්ප බලයේ යටකොට සිටිනවා. ඒකට පවට බයක් ඇත්තේ නෑ. අකුසලයේ පිළිගන්නෙත් නෑ. අකුසලයට බයක් ඇති කරගන්නවා. මේක දුක් විපාකගෙන විද්දෙන්නක් කියලාවත් හිතන්නේ නැතුව කොහොමද බයක් උපදවා ගන්නෙ? ඒක බයක් උපදවා ගන්න හේතු ඇත්තේ නැහැ. ඒකට කියනවා අනොත්තප්ප බලං හෝති කියලා. අනොත්තප්ප සහගත ස්වභාවය. එතකොට
අනුත්තප්පේ වගේම තස්මින් සමේ ලෝභෝ හෝති. ලෝභය තියෙනවා. තස්මින් සමේ ලෝභය තියෙනවා. ඒ වගේම මෝහෝ හෝති. මෝහය තියෙනවා. ලෝභයයි මෝහයයි. එතකොට ද්වේෂයයි ලෝභයයි එකට යෙදෙන්නේ නැහැ. කැමැත්තයි අකමැත්තයි එකට යෙදෙන්නේ නැහැ. ලෝභයයි මෝහයයි යෙදෙනවා. දෝෂයයි මෝහයයි යෙදෙනවා. ලෝභයයි ද්වේෂයයි එකට යෙදෙන්නේ නැහැ. එතකොට මෝහෝ හෝති මෝහය කියලා කියනවා අර නුවණ නැතිකමට. ඊට පස්සේ අභිජ්ජා හෝති. අවිද්‍යාව තියෙනවා. අවිද්‍යාව කියලා කියන්නේ විෂම ලෝභය. සාමාන්‍ය මට්ටමින් ඇති වෙන ලෝභයට වඩා අභිජ්ජා කියනකොට ඒක බලවත්ව ගිය ලෝභයක්. ඒක බලවත්ව ගිය ලෝභයක්. එතකොට සාමාන්‍ය මට්ටමින් ඇති වෙන ලෝභයට වඩා කර්මයක් සිදු කරන්නට තරම් බලවත්ව යන ලෝභය හඳුන්වනවා අභිජ්ජා කියලා. ඒක විෂම ලෝභය කියන තැන. එතකොට දැන් මෙන්න මේ අකුසල කර්ම නැතිනම් මේ අකුසල චෛතසික ධර්ම ඔබේ ජීවිතයේ හැම මොහොතකම ඔබට හටගන්න පුළුවන්කම තියෙනවා. කෙනෙක්ගේ ජීවිතය දිහා හැරලා බැලුවොත් මේ අකුසල සිත් තමයි වැඩිපුරම ඉපදිලා තියෙන්නේ. ඊට පස්සේ මිච්ඡා දිට්ඨි හෝති මිත්‍යා දෘෂ්ටිය තියෙනවා. මිත්‍යා දෘෂ්ටි වැරදි දැකීමක් විදිහට තියෙනවා. ඊට පස්සේ අහිරිකං හෝති අහිරික තියෙනවා. අනොත්තප්ප තියෙනවා. දැන් අර බල ගැනනේ අපි කතා කළේ කලින්. දැන් බල ભેදයෙන් නැතුව බල කියන සංග්‍රහයේ යටතේ නැතිව අහිරිකය අනොත්තප්පේ කියන ගතියක් විදිහට ඒ දෙක තියෙනවා. සමතෝ හෝති සමතය තිබෙනවා. චිත්ත ඒකාග්‍රතාවයේ තිබෙනවා අකුසල සිතක. එතකොට පග්ගාහෝ හෝති ඒ සිතේ වීර්‍ය ආරම්භයක් තියෙනවා. එතකොට ඒ සිත ඇති කරගන්නට පුළුවන් කමක් නැහැ වීර්‍ය ආරම්භයක් නැතුව වීර්‍ය ආරම්භය තියෙනවා. ඒ වගේම අවික්ෂේපය තියෙනවා. හිත වික්ෂේපයටපත් වෙලා නැති කම තියෙනවා. යේවා පන තස්මේ සමය අඤ්ඤේපි අත්ති පටිච්චසමුප්පන්න අරූපිනෝ ධම්මායි මේ ධම්මා කුසල. මේ ධර්ම වගේම තව තියෙනවා නම් ඒ සිතේ අරූපී වුණ පටිච්චසමුප්පන්න වුණ ධර්ම මේ ධම්මා කුසල මේ ධර්ම අකුසලයි කියලා කියනවා. මේ තමයි සියලුම අකුසල ධර්ම. එතකොට තස්මින් කෝපන සමේ චත්තාරෝ කන්දා හොಂತಿ. එතන ස්කන්ධ හතරයි. මොනවාද? වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ හතරයි. ද්වායතනානි ආයතන දෙකයි. ආයතන දෙකයි. මන ආයතන, ධම්ම ආයතන. ද්වේ ධාතුයෝ මනෝ ධාතු, ධම්ම ධාතු. තයෝ ආහාරා මනෝ සංචේතන ස්පර්ශ ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර. පංචේන්ද්‍රයානි හොಂತಿ කියන්නේ ඉන්ද්‍රිය ධර්මතා පහක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්මතා පහක් කියලා කියන්නේ මොනවද? අපි අර කුසල පාක්ෂික ධර්මයන්ගේ කතා කළා වගේම වීර්ය ඉන්ද්‍රිය තිබුණා එතන, සමාධි ඉන්ද්‍රිය එතන තිබුණා, මන ඉන්ද්‍රිය තිබුණා, ජීවිත ඉන්ද්‍රිය තිබුණා, සෝමනස් ඉන්ද්‍රිය තිබුණා. ඒ වගේම පංචාංගිකං ධානං හෝති. පංචාංගික ධානය තිබෙනවා. අර පංචාංගික ධාන ලක්ෂණ තිබෙනවා. මොනවද? විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකග්ගත. එතකොට අකුසල ධාන කියන්න පුළුවන්. අකුසල ධාන කියලා කියන්නේ මේ ධාන ලක්ෂණ තිබෙන නිසා තමයි මේ පංචාංගිකං ධානං හෝති කියලා කියන්නේ. චතුරාංගිකෝ මග්ගෝ හෝති. චතුරාංගික මාර්ගයේ තියෙනවා. ඒක තමයි අපි මිච්ඡා දිට්ඨි, මිච්ඡා සංකප්ප ආදී මුල් කරගෙන කතා කරන්නට යෙදුනේ. ඒකට මේ විදිහට මේ සිතෙහි පවත්වන ධර්ම ඔක්කොම අකුසලයේ පැත්තෙන් තමයි යෙදෙන්නේ. එතකොට අපි බල වශයෙන් කතා කළා, ඉන්ද්‍රිය වශයෙන් කතා කළා, ඊට පස්සේ වෙන වෙනම අකුසල චෛතසික වශයෙන් කතා කළා. මේ සියල්ලක්ම අකුසල සිතක සංප්‍රයුක්ත වන එකට යෙදෙන ධර්ම. එතකොට මෙන්න මේ සමස්ත සිතට තමයි අකුසල සිතක් කියලා කියන්නේ. මේ ධර්මයන්ගෙන් යුක්ත මනසට තමයි අපි අකුසල සිතක් කියලා කියන්නේ. එතකොට මේ අකුසල සිත යම්කිසි කෙනෙකුට උපදිනවා නම් ඔහු අකුසලයෙන් යුක්තව කටයුතු කරන්නේ. එතකොට මේ අකුසල සිත උපදින අවස්ථා පිළිබඳව හිතලා බැලුවොත් ඔබ ලෝකයේ තුල ඇලීමෙන් කටයුතු කරන සෑම විටකම ඇති වෙන්නේ මේ ලෝභ සහගත සිත් තමයි. ඇලීමෙන් යුක්තව කටයුතු කරන සෑම මොහොතකම ඇති වෙන්නේ ලෝභ සහගත චිත්තයන් තමයි. ඒ ලෝභ සහගත චිත්තයන් තමයි කියලා කියන්නේ අපි යම් යම් දේවල් වලට ඇලිලා යම් යම් දේවල් වලට බැඳිලා කටයුතු කරනකොට ඔබ දැන් ආදරණීයව දරුවා දකින්නකොට දරුවා ගැන හිතනකොට ගෙවල් දොරවල් ගැන හිතනකොට
රැකියාව, මිල මුදල් මේ ආදී දේවල් ගැන කල්පනා කරනකොට, ඔබේ අවශ්‍යතාවයන් පිළිබඳව කල්පනා කරනකොට, එතකොට ඔබ ඒ අයත් එක්ක කතා බස් කරනකොට, ඒ අයත් එක්ක ගනුදෙනු කරනකොට, ඒ අයත් එක්ක හිතවත්ව ඉන්නකොට, බැල්මකින් පවා ඔබ ඒ අය දිහා බලනකොට සෑම මොහොතකම තහවුරු වෙන්නේ මොනවාද? සෝමනස්ස සහගත, එක්ක දිට්ඨිගත සංප්‍රයුක්තයි, එක්ක දිට්ඨිගත භාව පිළිබඳව අපිට කතා කරන්නට පුළුවන්. ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා. අකුසල සිතක් තමයි උපදින්නේ. එතකොට වැඩිපුරම සත්වය ඇති කරගන්නේ, ජීවත් වෙනකොට වැඩිපුරම ඇති කරගන්නේ ලෝභ සහගත සිත්. මේ ලෝභ සහගත සිත් 8න් එකක් තමයි සත්වයන්ට වැඩිපුරම උපදින්නේ. දවසේ වැඩි කාලයක් ගත්තොත් වැඩිපුරම හටගෙන තියෙන මේ ලෝභ සහගත සිතුවිලි. ඉතින් මේ අකුසල ධර්ම කියලා කියන්නේ මෙන්න මේ හටගත්ත මේ අකුසල ධර්ම තමයි අකුසලයෝය කියලා කියන්නේ. එතකොට දැන් මේ දේ අපි හඳුනාගත්තා සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරිකයි කියලා. ඒ වගේම දෙවෙනි සිත තමයි සෝමනස්ස සහගත දිට්ඨිගත සංප්‍රයුක්ත සසංකාරිකයි. සසංකාරිකයි කියලා කියන්නේ එක්ක තව කෙනෙක් කියලා කරනවා, එහෙම නැතිනම් තමාගේ සිතේ පසුබෑම් සහිතව අර හිතේ ඒක සිද්ධ කරනවද නැද්ද කියන දෙගිඩියාවකින් යුක්තව ඒ අකුසලයේ සිද්ධ කරනවා. එතකොට ඒකට කියනවා සසංකාරිකයි කියලා. අසංකාරික වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ පළවෙනි අකුසල් සිත් දෙක, ලෝභ සහගත සිත් දෙක. සෝමනස්ස සහගත සතුටින් කරනවා. දිට්ඨිගත විප්‍රයුක්තයි, දෘෂ්ටිගත බවක් නැහැ. අකුසලයක් කියන දේ අකුසලයක් කියලා දන්නවා, දැනගෙනත් ඒක කරනවා. දිට්ඨිගත විප්‍රයුක්තයි, අසංකාරිකයි තමාම හිතලා කියනවා. එතකොට සිල්ගත් උපාසකම්ම කෙනෙක් බොරුවක් කියනවා වගේ. එතකොට දිට්ඨිගත සංප්‍රයුක්තයි ඒ සිත කියන්න පුළුවන් කමක් නැහැ. ඇයි කියන්න බැරි? ඒ දිට්ඨිගත සංප්‍රයුක්ත බවට හේතු නැහැ. යා කර්මයේ කර්මඵලය දන්නවා. ඒක අකුසලයක් කියන්න හඳුනනවා. හැබැයි ඒක සතුටින් කියලා hina වෙවි. ඒක එයා සතුටින් තමයි ඒක කරන්නේ. එතකොට ඒක එයා සතුටින් මේ දේ සිද්ධ කරනකොට එතනදී සිද්ධ වෙන දේ තමයි සම්පූර්ණම සෝමනස්ස සහගත බව තියෙනවා. දිට්ඨිගත බව නැහැ. ඒ නිසා දිට්ඨිගත විප්‍රයුක්තයි තමාම හිතලා ඒ දේ කරනවා. එතකොට ඒක අසංකාරික කුසලයක් බවට පත් වෙනවා. තව කෙනෙකුගේ මෙහෙවීමෙන් ඒ දේ කරනකොට ඒක සසංකාරික දෙයක් බවට පත් වෙනවා. එතකොට සෝමනස්ස සහගත ස්වභාවය තිබෙනවා, දිට්ඨිගත සංප්‍රයුක්ත ස්වභාවය තිබෙනවා, දිට්ඨිගත විප්‍රයුක්ත ස්වභාවය තිබෙනවා කියන මේ ආකාරයන්ගෙන් අකුසල චිත් වර්ගීකරණයන්ට ලක් වෙනවා. එතකොට සෝමනස්ස සහගත සිතයි කතා කළේ දිට්ඨිගත සංප්‍රයුක්ත අසංකාරික සසංකාරික, දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික ලෙස අකුසල සිත, ලෝභ සහගත අකුසල සිත කොටස් 4කින් අපි හඳුනා ගන්නවා. ඊට පස්සේ සෝමනස්ස සහගත බව වෙනස් වෙනවා. යම් කිසි කෙනෙක් යම් අකුසලයක් කරන්නේ උපේක්ෂා සහගත ස්වභාවයෙන්. එයාට ලොකු සතුටක් ඇත්තේ නැහැ. ඇතැම් වෙලාවට වෘත්තියක් විදිහට සතුන් මරණ කෙනෙක් වෙන්නට පුළුවන්. එයා ඒක උපේක්ෂා සහගතව ඒක සිද්ධ කරගෙන යනවා. දිට්ඨිගත සංප්‍රයුක්තයි. ඒ සිතේ ඔහුට වේදනාව උපේක්ෂා සහගත වුණාට ඔහු හිතන ඔහු කරන කර්මාන්තයෙන් ඔහුට පාපයක් නැහැ, අකුසලයක් නැහැ කියලා. ඒ නිසා ඒක උපේක්ෂා සහගත වුණාට ඒ සිත දිට්ඨිගත සංප්‍රයුක්තයි. දෘෂ්ටිය හා එකට යෙදිලා පවතිනවා. දෘෂ්ටිය හා එකට යෙදිලා පවතින දෙයක් ඒක අසංකාරික වෙන්නට පුළුවන්, සසංකාරික වෙන්නට පුළුවන්. තමාම කරන්නත් පුළුවන්, අනුන්ගේ මෙහෙවීම මත සිද්ධ වෙන්නටත් පුළුවන්. ඒ වගේම උපේක්ෂා සහගත දිට්ඨිගත විප්‍රයුක්ත අසංකාරික සසංකාරික විදිහට උපේක්ෂා සහගත වේ සිත උපදිනවා. දිට්ඨිගත විප්‍රයුක්තයි, දෘෂ්ටිය යෙදිලා නැහැ. ඒ වුණාට අසංකාරික සසංකාරික බෙහෙදයෙන් ඒ සිත උපදින්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සිත උපදින්නට පුළුවන් ලෝභයේ පැත්තෙන් නැතුව ද්වේෂයේ පැත්තෙන්. දැන් ඔය කියපු කොටස් 8ම ලෝභයේ පැත්තෙන් උපදින්නේ. ඔබට ඔබේ ජීවිතය දිහා හැරලා බැලුවොත් ඔබ උපේක්ෂා සහගත වෙන දරුවෝ ගෙවල් දොරවල් කියලා ඔබට දකින්න පුළුවන් මේ ලෝභ සහගත බවෙන්ම තමයි ඒ උපේක්ෂාව පවා ඇති වෙන්නේ කියලා. ඔබ ජීවිතේ වැඩිපුරම උපදවන්නේ මේ ලෝභ සහගත සිත් 8න් එකක්. ඔබ වැඩිපුරම වාසය කරන්නේ මේ 8 තැනෙන් එක තැනක. ඒක තමයි අකුසලයේ පැත්තෙන් ගත්තොත් ඇත්තටම සිද්ධ වෙන දේ.
ඊට පස්සේ ද්වේෂ සහගත සිත් දෙකක් තිබෙනවා. ඒ තමයි ඒ සිත දෝමනස්ස සහගතයි. ඒ සිත උපදින්නේ දොම්නස් සහගත භවකින් යුක්තව. ඒ වගේම ඒ සිත පටිඝ සම්පයුක්තයි. ගැටීම් සහගත ස්වභාවයෙන් යුක්තයි. ඒ සිත ගැටීම් සහගත ස්වභාවයක් තිබෙනවා. ඒ නිසා තමයි පටිඝ සම්ප්‍රයුක්තයි කියලා කියන්නේ. ඒක අසංකාරික සහ සසංකාරික ભેදයෙන් අපි කතා කරනවා. එතකොට මේ කියන ආකාරයන්ගෙන් අපිට අකුසලය හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. දෝමනස්ස සහගතව පටිඝ සම්ප්‍රයුක්තව ඇතිවෙන අකුසල සිත් දෙකක් තිබෙනවා. ප්‍රාණඝාත ආදී මේ දේවල් සිද්ධ වෙන්නේ මේ බඳු වූ දෝෂ සහගත අකුසල කර්මයකින්මයි. ඒ අකුසලය ද්වේෂය කියන දේ යෙදිලම තමයි ඒ බඳු දේවල් සිද්ධ වෙන්නේ. ඊට පස්සේ මෝහ මූලික අකුසල දෙකක් තියෙනවා. මෝහය මුල් කරගත්ත. එතකොට මෙන්න මේ විදිහට අකුසල ධර්මයන් පිළිබඳව අපට කතා කරන්නට පුළුවන්කම තිබෙනවා. අකුසල ධර්මයන්ගේ තිබෙන මේ නානත්වය තිබෙන්නේ මූලිකම නානත්වය මේක උපදවන්නට හේතු වන මූලයන්ගේ ප්‍රභේදය අනුව ලෝභ, දෝෂ, මෝහ කියන එක. ඊට පස්සේ වේදනා බෙහෙදය අනුව බෙදෙනවා. වේදනාව අනුව මේක සෝමනස්සද, උපේක්ෂා සහගතද කියන එක. ඊට පස්සේ දිට්ඨිගත භවෙන් සහ දිට්ඨිගත විප්‍රයුක්ත භාවයෙන් බෙදෙනවා. අසංකාරික සහ සසංකාරික බෙහෙදයෙන් බෙදෙනවා. මෙන්න මේ විදිහට මේ සිත්වල බෙදීම් සහගතව අපිට අකුසල සිත් 12ක් ලෙස හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. අකුසලයන්ට තියෙන්නේ මේ අකුසල සිත් 12 විතරමයි. තුන් භූමියේ පැත්තෙම කොහෙන් අපි කතා කළත් අන්තිමේටම අකුසල් කරනවා කියලා කතා කරනවා නම් මේ අකුසල සිත් 12 විතරයි තියෙන්නේ. එතකොට අකුසලයක් කරන ඕනෑම විදිහක අකුසලයක් කරන කෙනෙකුට මූලික වෙන්නේ මෙන්න මේ අවස්ථා 12 සිත් 12 පමණයි. මේ තමයි කාම භූමියේ දෙන ධර්මතාවයන් ගැන කතා කරනකොට පින්කම් කරනවා කියලා කියනවා නම් ඒ වෙලාවේ හටගෙන තියෙන මෙන්න මේ විදිහේ කුසල ධර්මයක්. ඒ කුසල ධර්මයන්ගේ යෙදෙන මේ චෛතසික ධර්ම අනිත් දේවල් වලට ප්‍රත්‍ය වෙන නිසා තමයි ඒ දේවල් කුසල දේවල් හැටියට හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ ධර්මයන්ගේ ස්වභාවය පිළිබඳව තේරුම් ගන්නකොට අපිට පේනවා සත්වයක් පුද්ගලයෙක් කියලා හිතුවට බුදු ධර්මතා මාත්‍රයක පැවැත්මක් විතරයි කියන එක පිළිබඳව. එතකොට මෙන්න මේ විදිහට කල්පනා කරගන්න අපිට උද්දච්ච සහගත ආදී මේ සිත් පිළිබඳව කතා කරන්නට අද දවසේදී පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි ඉදිරියට අකුසල ධර්මයන් පිළිබඳව හඳුනා ගනිමු තවදුරටත්. අද දවසේදී කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරලා යෝනිසෝ මනසිකාරයේ පවත්තලා සිද්ධ කරගත්ත සියලුම කුසල ධර්මයන් අනුමෝදන් කළ යුතු අයට අපි අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේටත් අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේටත් ස්වාමීන් වහන්සේලා දෙනමතම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතු පාරමිතාවක්ම වේවා කියලා අපි අනුමෝදන් කරනවා. ඒ වගේම සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා දෙවියන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම අද ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කිත්සිරි, ශශිකා, රොෂාන්, ලහිරු, සංජීවනී, ඉනාදී යන පින්වත් පිරිස විසින් ඒ පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා සියලු ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නට. තමන් නමින් මෙලොව වශයෙන් හෝ සාංශාරික වශයෙන් මේ ගිහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මෙන් සතුටින් සාධනාවෙන් අනුමෝදන් වනු ලබත්වා ඒ ඥාතීන්ට මේ පින් උතුම් නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ඥාතීන්ටත් පුණ්‍ය අනුමෝදනා කරන්න. ඒ වගේම මේ සියලුම කුසල ධර්මයන් දායකත්වයෙන් කටයුතු කරන ඒ කිත්සිරි, ශශිකා, රොෂාන්, ලහිරු, සංජීවනී, ඉනාදී යන පානදුර පදිංචි පින්වත් පිරිසටත් ඒ පින්වත්නි දෙමව්පියන්ටත් අපි අනුමෝදන් කරනවා. දෙමව්පියන්ට සිත ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දෙමව්පියන් ඇතුළු පින්වත් ඔබ සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් බව, චිරජීවනයේ සැලසේවා, කායික මානසික සැනසෙල්ල ඇති කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න හැම දිනකටම තෙරුවන් සරණයි.